සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස න වායමේය සබ්බත් ඥාඤ්ඤස්ස පුරිසෝසියා ඥාඤ්ඤං නිස්සාය ජීවේය ධම්මේන වන්නිතං චරේති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනේ, අද දවසෙත් අපි හැමදෙනාම ජාතියේ නාලිකාව net fm ගුවන් විදුලිය වටයක්කාසොනේ තුන් ලෝම සනසා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි ඉතින් අද දවසේ මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය ගැන කටයුතු සිදු කරන්නේ නෙළුම්දෙණිය පහළගම චන්දන ලිපිණයේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යනී බේබි නෝනා ධර්මරත්න මෞතුමිය සහ විශ්‍රාමික WR ධර්මරත්න මැතිතුමා ඇතුළු පින්වන්ත පිරිසයි. ඒ හැම දිනාටමත් අපි හැම දිනාටමත් ඒ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමේ පින බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් අමා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි, මාතෘකා කරන්න දුනේ විශේෂ සූත්‍ර පාඨයක් කුසල් මහ රජුරෝ අරමුණු කරගෙන ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශිත උදාන වාක්‍යයක්. ඒ ගාථාව දේශනා කරන්න හේතුව තථාගතයන්න් වහන්සේ සම්මුඛ වෙච්ච කොසල් මහ රජුරන් විසින් තථාගතයන්න් වහන්සේ ඉන්න තැනම පිරිසට ගරු කිරීම, නිගණ්ඨ 7 දෙනෙක්, අචේලක 7 දෙනෙක්, ඒ වගේම පරිබ්‍රාජක 7 දෙනෙක් ආදී වශයෙන් මේ ගියපු පිරිසක් අරමුණු කරගෙන ගරු කිරීම අරමුණු කරගෙනයි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්න දුනේ. ඉතින් එතන දුජ්ජානංකෝ පනේතම් මහරජ මහරජුරුවනි, අඹදරුවන් නිසා හටගත් සම්බාධක ඇති යහනක් ඇතුව වාසය කරන, කසී වස්ත්‍ර පරිහරණය කරන, සියුම් සඳුම් පරිභෝග කරන, මල් ගඳ විලවුන් දරන, රං රිදී ආභරණ පැළඳගෙන ඒවා ඉවසන, කාමයන් පිළිබඳ ගවේෂණය කරන, කාමයන් පිළිබඳ ගැවසී ගත්තා වූ ඔබ වැනි ගිහි ඇත්තෝ කොහොමද අඳුරන්නේ ගුණයන්? කොහොමද අඳුරන්නේ රහතුන්? කොහොමද අඳුරගන්නේ රහත් මඟට පිළිපන්න පිරිස්? ඉතින් එක්ව වාසය කිරීමෙන්ම සීලය දැනගන්න ඕන. දැන් මේ කාරණා අපි එකින් එකට ලියා ගන්න උත්සාහවන්ත වෙමු. තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ කිව්ව කරුණු ඔයත්තුන්ගේ ජීවිත තුළ තියනවාද මෙනෙහි කරලා බලන්න. මහරජාණනි, නැත්තම් දැනුම් දෙන කොසල් රජුරුවනි, ඔබට ඔබගේ හිත ඔබ හිතන මට්ටමේ පිරිසුදු නැහැ. අඹදරුවන් නිසා හටගත් සම්බාධක තියෙනවා. ඔයත්තුත් මෙනෙහි කරලා බලන්න. තමන්ගේ ජීවිතයේ මේ බාධකේ තියෙනවද කියලා. ඒ වගේම යහනක් ඇතුව වාසය කරන ඔබට ඇඳක් තියෙනවා. ඒ ඇඳේ වෙනම ඉඩක් තියන්න ඕන දරුවන්, වෙනම ඉඩක් තියෙන්න ඕන බිරිඳට, එහෙම නැත්නම් සැමියට. හරිසි ලෙස ඔයත්තුන්ට ඔයත්තුන්ගේ ඇඳේ දැන් මම භාවනා කරන්න ඕන, එහෙම නැත්නම් දැන් මම සජ්ජායනාවක් කරන්න ඕන බුදුගුණ, එහෙම ඔයත්තුන් ඇඳේ කරන්න බෑ. භික්ෂූන් වහන්සේ නමට්ට නම් නින්ද යන්නේ නැත්තම්
ඒ ඇඳේම ඉඳගෙන පරියංක ගතව භාවනා කරන්න පුළුවන්. ඔය ඇත්තෝ එහෙම තමන්ගේ ඇඳේ ඉඳගෙන භාවනා කළොත් එක්ක දරුවෝ බය වෙයි මේ මුකෝ මේ තාත්තට වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ මුකෝ මේ අම්මට වෙලා තියෙන්නේ. කියන්නේ රෑ තිස්සේ භාවනා කරා කියලා පිස්සු දැවිලා නිදා ගන්න කියලා. එහෙම නැත්නම් ඔය ඇත්තොන්ට සජ්ජානාවක් කරන්න හිතන බුදුගුණ. ඉතින් බුදුගුණ සජ්ජානා කරද්දී වහාම මනෝවෛද්‍යවරයෙක් ළඟට එක්කන් යාවි. අනේ අපේ තාත්තට මොකද්ද ලෙඩක් තියෙනවා. රෑ තිස්සේ මොනවද දොඩවනවා. එහෙම නැත්නම් අපේ අම්මට මොකද්ද ලෙඩක් තියෙනවා. රෑ තිස්සේ මේ ගාථා වගේක් කියව ඉන්න මොන ගාථාද දන්නේ නැහැ. ඉතින් ඒ යහනේ කොච්චර බාධකද? හිතේ හැටියට ඔයත්ොන්ට කිසිම ගුණදහමක් එක්ක එක්කාස වෙන්න බැරි නිසා ඒ යහනක බාධා ගොඩාක් තියෙනවා. ඒ බාධා අතර දරුවෙකු පෙරලීගෙන ඇවිල්ලා තමාගේ ඇඟට අතකින් පදකින් අයින්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ අතක් කකුලක් තමාගේ ඇඟට ගෑවිලා තමාට නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඒ තැනැත්තුන්ට හීනෙන් කරන ගෙරවිලි එහෙම නැත්නම් ඒ ඇත්ත දඟලන දැඟලිලිත් එක්ක තමාගේ නිින්දට බාධා වෙලා ඒ අතපය වැදලා හැරෙනවාට අතරේකව ඒ යහන හෙලවිලා අනික් කෙනා දඟලන දැඟලිල්ලට හෙලවිලා එහෙම නැත්නම් අනික් කෙනා ගොරවන ගෙරවිල්ලට අනික් කෙනාගේ ආබාධත් එක්ක හොයත්තුන්ට සුවසේ නිදා ගන්නත් එහෙම කියලා දැන් මේ බනහල ඔයත් බිම බුදියන්න එපා මම මේ බාධක නැතුව තේ ජීවිතේ යා යුතුයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ යහනක් ඇතිව වසන. ඒ වගේම අලුත් මේ කසී වස්ත්‍ර පරිහරණය සිවුම් සඳුන් පරිභෝග කරන ඒ කියන්නේ සඳුන් පරිභෝග කිරීම වරදක් නෙවෙයි. නමුත් ඇයි ඒ තැනත්තගේ සඳුන් පරිභෝග කරන්න හිත නැමෙන්නේ? එයාට හිතනවා මං සුවඳට ඉන්න ඕනේ කියලා. මං පිළිවෙලකට ඉන්න ඕනේ කියලා. ඇයි ඒ සුවඳට පිළිවෙලට ඉන්නේ? කෙනෙක්ගේ ආකර්ෂණය තියෙන්න ඕනේ. දැන් ඔයත් කිව්වට නෑ ඒ අපේ හැටි චරිතය හැටි අපි පිළිවෙලා කිව්වට ඒ හැම තැනකදීම බලාපොරොත්තු වෙන්නේ තමාගේ පෞරුෂය තමාගේ ක්වොලිටි එකයි තමාගේ පිළිවෙල අනිත් අයට පෙන්වන්න. ඒවට වෙනම තරාතිරම් තියෙනවා. සමහර වෙලාවට පැරිසියෙන් ඒ කොලොන් වර්ග ගෙන්න ගන්නවා ඒ තමාගේ ස්ථාවරය පෙන්වන්න නැත්නම් තමාගේ ඒවත් එක්ක. ඉතින් මෙතන භාග්‍යතුන් වහන්සේ දනු දෙන සිවුම් සඳුම් පරිභෝග කරන සිවුම් වෙච්ච. ඉතින් මේවා එක්කාසු වෙද්දී තවරණ එක යට ගවේෂණය. ඒ ගවේෂණය යට පවත්වන හිත් පරම්පරාවත් එක්ක ඒ හිත ආකූල ව්‍යාකූලයි. ඇයි පිංගුතුනි මෙහෙම ආකූල ව්‍යාකූල වෙන්නේ? හොයත්තුන්ගේ උපත මෙනෙහි කරලා බලන්න. දැන් සමහර වෙලාවට යෝනිසෝ මනසිකාර පවත්වද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අපිට ලාභයක් මිස අලාභයක් නැහැ කියලා. මොකද්ද ලාභය? ඔයත් නිර්වස්ත්‍රව නැත්නම් වස්ත්‍රයක් නැතුවම මව් කුසින් නික්මුණා බිහි වුණා. ඒ මව් කුසින් බිහි වෙද්දී ඔයත් ගෙනාපු දෙයක් නැහැ. චූටි මොල කැටි අත්පා ටිකක් අරගෙන ආවා. එතකොට ඊට පස්සේ ඔයත්ොන්ට සුසිනුදු වස්ත්‍රයක් සම්මුඛ වුණා. මව් කුසේ බිහි වුණාට පස්සේ ඔයත්ෝ බිම තිබ්බේ නැහැ. හොඳ වස්ත්‍රයක තිබ්බයි ලාභයි. ඒ වගේම ඔයත්ොන්ට මවෙක් සම්මුඛ වුණා ලාභයි. තාත්තෙක් සම්මුඛ වුණා ලාභයි. ඥාති මිත්‍ර පුත්‍ර මේ පිරිසක් සම්මුඛ වුණා. මෙන්න තාත්තා මෙන්න බාප්පා මෙන්න පුංචි අම්මා මෙන්න ලොකු අම්මා ලාභයි. ඒ වගේම ඊට පස්සේ Tamanට ටෙඩියෝ කිරි බෝතල් සෙල්ලම් බඩු එකින් එක අධ්‍යාපන ගුරුවරු මේ හැම එකක්ම ඔයත් වන ලාභ. ගෙවල් හම්බ වෙන්නේ නැති ලාභයක්. වාහන හම්බ වුණා ලාභයි. බිරිඳක් මේ සමස්තය එතකොට මොකුත් ගිනාපු නැති ඔයත් උන්ට මේ ලෝකේ ගොඩාක් ජාති හම්බ වුණා. හිතෙන්න පුළුවන් එතනින් පස්සේ ඉතින් මේවා යද්දී දාලා යන්න ඕනේ. අලාභයක් ඇත්තෙම නෑනේ. අපි ගේද්දී ඒ ගෙනාපු ජාති ගෙනියනවා නම්
නැත්තම් ගිනාපු જાතියක් නැතු වුණා නම් ප්‍රශ්නයක් නැහැ. මේ මහ පොළොවේ තිබ්බ જાති ඉතින් ඇත්තේ චින්තනය වටිනවා. හැබැයි ඔයත්තුන්ට අලාභ වෙච්ච තැන් තියෙනවා. ඒ අලාභය මොකද්ද? ඔයත්තෝ උපතේ දැන් මේ කාරණා හරියට තේරුම් ගන්න. ඔයත්තෝ ඉපදෙද්දී ඒ මොහොත වෙද්දී ඔයත්තුන්ගේ සීලය අතිශයින් පිරිසිදුයි. ඔයත්තුන්ගේ අලුත් උපතත් එක්ක ඔයත්තෝ කවදාක්වත් බොරුවක් කියලා තිබ්බේ නැහැ. ඔයත්තෝ කවදාක්වත් තොරකම් කරලා තිබ්බේ නැහැ. ඔයත්තුන්ට කවදාක්වත් ලෝභය තිබ්බේ නැහැ. ඔයත්තුන්ට කවදාක්වත් කෙනෙක්ව ඝාතනය කිරීමේ චින්තන, කෙනෙක් අභිභවනය කිරීමේ චින්තන මේ ආදී කිසිම දෙයක් නැතුව ඔයත්තෝ පිරිසිදු හිතක් අරගෙන ආවේ. පබාස්වර හිතක්, නොකිලිට හිතක්, ඒ වගේම ඇද නොවෙච්ච අකුලිට හිතක්. එතකොට මනුස්ස ආත්මයක් ඉපදෙන්න කරපු කර්ම වේගත් එක්ක කර්මයෙන්ම පිරිසුදු වෙච්ච හොඳ ඇස් පෙනෙන ෂණ සම්පයත්තියත් එක්ක දුර්ලභය කිව්ව කරුණු 6කින් වරණැන් වෙච්ච දුර්ලභ බුද්ධෝත්පාදෝ ලෝකස්මි, දුර්ලභෝ සද්ධම්ම සවණං, දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ මේ ආදී වශයෙන් දුර්ලභයි කිව්ව හැමදේම පැත්තොන්ට බන්දේසිය තියලා හම්බ. ඒ හම්බවීමත් එක්ක මොකද්ද සිද්ධ වුනේ? ඔයත් බොරු කියන්න කවුරු හෝ උගන්නලා හරි මොකක් හරි හේතුවෙන් ඔයත් බොරු කියන්න පටන් ගත්තා. අලාභයි. ඔයත් ආස කරා මට අහවල් ඇඳුම ඕන, අහවල් ටෙඩිය ඕන, අහවල් පාසල ඕන, අහවල් යාළුවා ඕන, අහවල් කෑම ඕන. අලාභයි. ඒ කියන්නේ තෘෂ්ණාව. ඊට පස්සේ එකින් එක දැන් ඔය භෞතික වශයෙන් ඔයත් වෙන ලාභ එන්න දැන් මුලින් කිව්වා මිනිස් ආත්ම භාවයට කිසි දෙයක් අරගෙන නෙවෙයි උප්පත්ති ලාභය සිදු කරගත්තේ. ඒ උපතත් එක්කම ඔයත්ොන්ට අම්මෙක් හම්බුණා ලාභයි, තාත්තෙක් හම්බුණා ලාභයි. ඒ වගේම වස්ත්‍ර, ඇඳුම්, යාන වාහන, ගෙවල් දොරවල් ඔක්කොම ලාභ. ඒ ලාභ එන්න ඊට පස්සේ හිතට මොකද්ද උනේ? හිතට ලෝභය ආවා, පාඩුයි, අලාභයි. ද්වේෂය ආවා, අලාභයි. මෝහය ආවා, අලාභයි. ප්‍රාණඝාතයේ, අදත්තා දානේ, මුසා පිසුනා පරුසා, අලාභයි. ඉතින් භෞතික වශයෙන් ඔයත් ලාභ ලැබුවාට ඔයත්තුන්ගේ මිනිස් ආත්ම භාවය දැන් ගොඩක් ගෙවලා ඉවරයි. ඉතින් මේක නැවති හිතනම ඇති අනේ දැන් මේ කියන ක්‍රමයට ඉපදිච්ච ගමන්ම අපිව දැනුවත් කරා නම් මෙහෙමයි. ඔයා පිරිසුදු හිතකින් රහත් වෙන හිතක් ඔයා ළඟ තියෙන්නේ. අකුලිට හිතක් ඔයා ළඟ තියෙන්නේ. ප්‍රභාස්වර හිතක් තියෙන ඔයා ළඟ. ඔය හිත කිලිටි කරගන්න එපා. ඔය හිත බර කරගන්න එපා. මෙහෙමයි කියලා අපට දැනුවත් කරා නම්, අපට දැනුම් දුන්නා නම් අපේ පිරිසුදුකම එහෙම්මම අරගෙන යනවනේ. අයියෝ අපට කවුරුත් එහෙම දැනුවත් කරන්න හිටියේ නෑ කියලා ඔයත්තෝ සමහරවල්ට දැන් හිතා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගියපු ජාති ගැන යම් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ මැනවි. මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම භික්ෂුන් වහන්සේලාට තියෙන එහෙම නිර්ණායකයක්. ඒ නිර්ණායකය තමයි භික්ෂුන් වහන්සේලා පරිභෝග කරද්දි මේ තථාගතයන්න් වහන්සේගේ පරිභෝගික ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සාමි පරිභෝගය. දැන් ඔයත් බුද්ධ ශාසනයට යමක් දෙනවා. ඒ බුද්ධ ශාසනයට යමක් දෙද්දී රහතන් වහන්සේලා ඒ දාණය පරිභෝග කරන්නේ ඒ දාණය නැත්නම් චීවර සේනාසන පරිභෝග කරන්න අයිති. ස්වාමි පරිභෝගයේ මේ ස්වාමි කෙනෙක්ට 16ක් සලකද්දී ආන්ගේ වගේ ඔයත්තුන්ට එක අඳනයක් නම් පූජා කරේ සසරම සුවපත් කරන්න සමර්ථයි. ඔයත්තු එක බත් හැන්දක් නම් පූජා කරේ සසරම සුවපත් කරන්න ඒ බත් හැන්ද සමර්ථයි. ඒ කියන්නේ ඔයත්තු එක බත් හැන්දක් දීලා බත් බුසල් ගානක් ලබන්න සමර්ථ වීම නිසා ස්වාමියෙක්, ඒ කියන්නේ ණය නැහැ.
ණය නැති පරිභෝගයක් නිසා නැත්තම් සාමි පරිභෝගයක්. ඒ රහතන් වහන්සේලා එහෙව් පරිභෝගයක් තමයි මේ බුද්ධ ශාසනයේ ඔයත් පූජා කරන සේනාසන, ගිලම්පස, චීවර, පිණ්ඩපාත කියන මේ හතරෙන් බෙදී ගිය සමස්ත බුද්ධ ශාසනයේ ලාභ පරිහරණය කරන්නේ. ස්වාමි පරිභෝගය. ඊට පස්සේ නැවත එකක් බෙදලා තියෙනවා. ඒක තමයි දායජ්‍ය පරිභෝගය. තාත්තගේ ජාති පුතාට අයිති සෝහන් ආදී උතුමන් වහන්සේලා ස්වාමි පරිභෝගයේ නෑ. බුද්ධ ශාසනයට සිවුරක් හම්බ වුණා නම්, බුද්ධ ශාසනයට පිණ්ඩපාතයක් හම්බ වුණා නම්, බුද්ධ ශාසනයට යම් ලාභයක් හම්බ වුණා නම්, ඒ ලාභය ඒ සෝහන් ආදී උතුමන් වහන්සේලා පරිභෝග කරනවා. තාත්තගේ ජාති පුතාට අයිති. ඊට පස්සේ නැවත ඉන්නවා සෝහන් ආදී මගඵල ලබාගත්තේ නැති භික්ෂූන් වහන්සේලා. ඒ භික්ෂූන් වහන්සේලා ඒක නිවැරදි පරිභෝගයක්. දායාජ ගණයට එක්හාසමින් තාත්තගේ ජාති පුතාට අයිති. හැබැයි මේ වගේ ඉතින් ඔය ඇත්තෝ නොදන්න තව කාරණා ටිකකුත් තියෙනවා. සමහර වෙලාවට මේ භික්ෂූන් වහන්සේලා වරණංවනවා. නැත්තම් මේ ඔය ඇත්තෝ පින්වාක් එහෙම ආලා ඇති සාංගික වශයෙන් සාංගිකව දානයක් මේවා කරද්දී Taman කොහොමද ගැලවෙන්න එපෑ. ඉතින් දැනුම් දෙන්නේ මේක මේ මෙතන ඉන්න සම්මුති මහා සංඝරත්නය. එහෙම වාක්‍යයක් කරන සම්මුති. සම්මුතියේ නැත්තම් පෙනෙන්නේ ඉන්න මේ මහා සංඝරත්නය අරමුණු කරලා නෙවෙයි දෙන්නේ. මේක දෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන නන්ද රාහුල ආදී මේ මහා රහතන් වහන්සේලාන් පැවතගෙන එන මහා සංඝයා වහන්සේට මේක පූජාව සිදු කරන්න කියලා. ඉතින් මෙහෙම කටු සම්පාදනය කරලා ඒක සාංගික වශයෙන් පූජා කරනවා. ඉතින් ඒ වගේ මේ භික්ෂූන් වහන්සේලා ඉතින් වැඩිහිටි මහා තෙරුන් වහන්සේලා තමන් ඒ මහා රහතන් වහන්සේලාට දෙන දේ අග්‍ර කොට්ටාසේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා නැවත ඉතින් මේ පිගානක් ගේන්නේ කියලා තමන්ට ලැබෙන කොට්ටාසයත් අයින් කරලා අග කොටස අයින් කරලා වළඳන එහෙම වැඩපිළිවෙලක් ගෙනියනවා. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තුල ඒ නිවැරදි ඒ කියන්නේ බුද්ධ ශාසනයේ බය දන්නවා. බුද්ධ ශාසනයේ බර දන්නවා. නිවැරදිව මේක පරිහරණය කරන්න ඕන කියලා එහෙව් ගතියක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉන පරිභෝගය. ඉන පරිභෝගය කියලා කියනවා ණයට ගැනීම. දැන් ඉන පරිභෝගය කියනවා දැන් එතකොට සිල්ලතුන්ට ලබලා දුන්නේ, උතුමන්ට ලබලා දුන්නේ, ගුණවතුන්ට ලබලා දුන්නේ. ඒ ගුණවතුන්ට ලබලා දුන්නේ එක සෝහන් නොවි, රහත් නොවි, සාමි පරිභෝගයක් නැතුව, දායාජ පරිභෝගයක් නැතුව, ඒ වගේම දායාජ පරිභෝගයට අනුලෝම පරිභෝගයක් නැතුව ණයට ගන්නවා. ගුණදහමක් නැහැ, මුකුත් නැහැ. ඒකට කියනවා ඉන පරිභෝගය. ඒ ණයට ගන්න කියන්නේ ඒ සීලේ දෝෂයක් නැහැ, නමුත් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම. ඊට පස්සේ තවත් පරිභෝගයක් තියෙනවා. ඒ තමයි තෙය්‍ය පරිභෝගය. හොරාට ගන්නවා. ස්වාමීෙක් විදිහට බුද්ධ ශාසනයේ ජාති පරිහරණය කරනවා මේ භික්ෂු සමාගම. දැන් මේ භික්ෂු කුලකය නැත්තම් මහා සංඝරත්නය කියලා හඳුන්වන භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයේ පරිහරණය ගැනයි මේ කියන්නේ. ඔයත් අහලා ඇති මේ යකඩ මල්ලට ගුල්ලු ගහලා නම් හාල් මල්ල නොබලම විසිකර කියලා. ඔයත් සමහර වෙලාවට බුද්ධ ශාසනය පාවිච්චි කරන ජාති ගැන නෙවෙයි. ඔයත් සමහර වෙලාවට සසුනේ ජාතිව සාංගික භූමිවල වාසය කරන ඇත්තෝ එහෙම පාවිච්චි කරනවා. ඒවා ගැන නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ භික්ෂුන් වහන්සේලා ගැන. එතකොට සාමි පරිභෝගයේ රහතුන්ට, දායාජ පරිභෝගයේ සෝහන් ආදී උතුමන්ට, ඒ දායාජ පරිභෝගයට නිවැරදි පරිභෝගයක් එක්හසල යනවා කල්යාණ සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලා. ඒ සීලේ අඩුපාඩු ඇතුව ඒ සිල්ලතුන්ට දෙන ජාති ගන්නව නම් ඒක දෙන්නේ සිල්ලතුන්ට, ඒක දෙන්නේ මහා සංඝරත්නයට. එතකොට ඒක ඉන පරිභෝගයක්, ණයට ගැනීමක් වෙනවා. ඒ සීලයවත් නැත්තම් ඒ තුල ඒක හඳුනනවා තෙය්‍ය පරිභෝගයේ හොරාට කනවා. තෙය්‍ය පරිභෝගයේ පිළියම් රහිතයි. එතකොට ඉන පරිභෝගයේදී මෙනෙහි කරන්න ඕනේ. මයා අපෙච්ච වෙක්කෙත්වා
මා විසින් සටහනක් නොකොට මෙනෙහි කිරීම නොකොට යමක් පරිහරණය කරාද මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍යවේක්ෂාව නැත්නම් මෙනෙහි කිරීමක් තියෙනවා. ඒ මෙනෙහි කිරීම අටුවාවල සටහන් තියෙන දැන් අපි සිවුරක් පොරවන වාරයක් ගානේ සිවුරක් ඇඟට දාගනිද්දී මෙනෙහි කරන්න ඕන. පරිසංඛා යෝනිසෝ චීවරම් පරිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකසවාතා තපසිරින් සප සම්පස්සානම් පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තං. මෙහෙම මෙනෙහි කිරීම සිවුරක් පොරවන වාරයක් ගානේ පරිසංඛා යෝනිසෝ මනසිකාරයෙන් උත්තව චීවරම් පරිසේවාමි මම මේ සිවුර පරිභෝග කරන්නෙමි. සීතස්ස පටිඝාතාය සීත නැති කරන්න උන්නස්ස පටිඝාතාය උෂ්ණය උණුසුම නැති කරගන්න දංස මකසවාතා තපසිරින් සප සම්පස්සානම් පටිඝාතාය දැහැ ලේබුණ මෙසේ මදුරුවන්ගෙන් එන උපද්‍රව දුරු කරගන්න යාවදේව යම්තා කල්හිරිකෝපින ලජ්ජාසාගත ස්ථානයන්ගේ තියෙනවා ලජ්ජාසාගත ස්ථාන පටිච්චාදනය නැත්තම් පිළිසං කරගන්න වහගන්න. ඊට පස්සේ නැවත ධාතු වශයෙන් උණු ප්‍රතිවේක්ෂා කරනවා. මේ ශරීරය කියන්නේ ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. මේ සිවුර යද්දං චීවරං තදුකු පුඤ්ඤකෝච පුග්ගලෝ ධාතුමත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ නැත්තම් මේ සිවුරත් සත්වේ පුච්චලයක් නෙවෙයි නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. ඉතින් එහෙම ආත්මයක් නැත. ඒ සිවුර දන්නේ නැහැ ඇඟේ වෙලා ගන්න බව, ඇඟ දන්නේ නැහැ සිවුරක් පෙරවිච්ච බව, ඔවුනෝන්ගේ ධාතු වශයෙන් අපේක්ෂාවක් නැත කියලා මේ විදිහේ ආකාර කීපයකට නැත්තම් පිළිකුල් වශයෙන් එමම් පූතිකායන් මේ ශරීරයේ පිළිකුල් ආදී වශයෙන් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරද්දී අර කෙලෙස් ඉපදෙන්නේ නැහැ සිවුර සම්බන්ධයෙන්. කෙලෙස් නූපදීමත් සමග නිවැරදි පරිභෝගයකට එක්කාසු වෙනවා. ඉතින් ඒ වාරයක් ගානේ නැත්තම් බත් ඇටයක් ගානේ ඕක විමසීමක් කරා. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා බොහොම ධර්මකාමී. මහා ශ්‍රේෂ්ඨ සතර සතිපට්ඨානයේ හිත දුවා ගිය ඒ සතර සතිපට්ඨානයට ගැලපී ගිය භික්ෂුන් වහන්සේ නම. ඉතින් ස්වාමීනි වහන්සේ දානේ වලදානේ ප්‍රතිවේක්ෂා කරලාද එසේ ඇවැත්නි මම පිටක් ගානේ මෙනෙහි කරනවා. කොහොම ප්‍රතිවේක්ෂා කරන්නේ? පරිසංඛා යෝනිසෝ පිණ්ඩපාතම් පරිසේවාමි නේවද වායන මදායන මණ්ඩනායන විභූෂනාය යාවදේ විමස්ස කායස්සති ආයාපනාය විහිංසු ප්‍රත්‍ය බ්‍රහ්මචර්යානුග්ගය ඉතිපුරාරංච වේදනං පටිහංකාමේ නවංච වේදනං උප්පාදේසාමි ආත්‍රාච මේ භවිස්සති අනවජ්‍ය චාච පාසු යාරෝ ചാති. දෙව දීර්ඝ වාක්‍යයක්. ඔය ඔක්කොම මෙනෙහි කරනවා. එක පිටක් ගානේ දැන් ඒක කියවගෙන යනවා නම් මේ ගුවන් කාලේ වටිනවා. ඒක ගන්න හොඳ නෑ. මේ නොතේරෙන පාලියක් කියන්න. නමුත් ඒකේ ඒ වාක්‍යයේ දීර්ඝත්වය බලන්න. ඉතින් ඒක පිටක් කන්න ඒ වැකීටම කොච්චර කාලයක් යනවද? ඉතින් ඒ විදිහට සම්පූර්ණ ප්‍රත්‍යවේක්ෂා කරලා කිව්වා පිටක් ගන්න. ඉතින් වෙලාව නැතුව ගියොත් වෙලාව තියෙනවා කිව්වා. වෙලාව නැත්තම් තියෙන වෙලාවට පිටක් ගානේ මේක මෙනෙහි කරලා ඒ කියන්නේ ඒක විතරක් නෙවෙයි ඒක මෙනෙහි කිරීමේ තියෙන්නේ බත් පිටක් ගද්දි පරිසංඛා යෝනිසෝ පින්නපාතම් පටිසේවාමි මම මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ පින්නපාතය ගන්නෙ. නමදාය නමණ්ඩනායන විභූෂනාය මදේ වඩන්න නෙවෙයි හැඩ වැඩ වෙන්න නෙවෙයි. ඒ වගේම විභූෂණය ඇඟේ මස් පිඩු හදාගෙන විභූෂණය වෙන්න නෙවෙයි. යාවදේවේ මස්ස කායස්ස තිතියාය යම් තාක්කල් මේ ශරීරයේ පැවැත්ම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහ පිණිස හොයත් හිතාන හිටියට නිකම් මේ බත් ටිකක් වළඳලා එහෙම සරලව ගෙනියන ජීවිත නෙවෙයි භික්ෂුන් වහන්සේ සන්තකයේ තියෙන දුෂ්කරයි අමාරුයි. ඉතින් මේවා දැනගෙන තමයි දැනුම් දුන්නේ මේ මහානකම අමාරුයි දුෂ්කර අතිශය දුෂ්කරයි. ඒ දුෂ්කර දේ ගැන දැනුම් දෙද්දි දෙවි දේවතාව භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙන්නේ දුන සසර භය දකින කෙනාට මේක දුෂ්කර නෑ මේක සරලයි මේක දැඩි කිරීම මදි. එහෙම ජීවිතේ එහෙම හිතිච්ච තැන් තියෙනවා. අතීතයේ ඒ සිල් ගුණ දහම් එක්ක නිදහසේ භාවනා මානසිකාර පවත්වද්දී බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙවුවා මදි කියලා හිතිච්ච තැන් අනේ තව ටිකක් මේවා වැඩි කරා නම් දැල්ල කරා නම් දැඩි කරා නම් කියලා හිතෙච්ච තැන්
ඊට පස්සේ දැන් අනිත් පැත්තට අයියෝ මේ බුදු නුවණ බුදු කරුණාව මේ මොන තරම් විදක්ෂණ මේ බුදු කෙනෙක්ටමයි කියලා නැවත ඉතින් හැම තැනකදීම ශ්‍රද්ධාව තමයි පෙදෙන්නේ. කෙසේ නමුත් පින්වතුනි මේ විදිහේ දානයක් තමයි භික්ෂුන් වහන්සේට වළඳන්නේ. එතකොට තමයි දායාජනත් ඒ සේනාසනයේ පියාසක් ඇතුළට යද්දි මිනී කරන්න ඕන. මම මේ සෙනසුන පාවිච්චි කරන්නේ සීතල නැසීමට, උණුසුම නැසීමට, ලේබොන මැසි මදුරුවන්ගේ පීඩා වළකාලීමට. ඉතින් මේක තමයි භික්ෂු ජීවිතය. මේ තුල වෙන වැඩකට ඉඩ තියේද? සසරට අභිමුඛ ගමනකට සෝදානම් වේද? මේවා නිතර යෝනිසෝ මනසිකාරය කර කර ඉන්න කෙනා. එහෙව් ජීවිත ගෙවන්න පුළුවන්. දැන් ඔය ඇත්තෝ දැකලා තියෙන ජීවිතයේ මතු පිට එහෙම වුණාට අභ්‍යන්තරේ මෙහෙමයි යන්නේ. ඒකයි අර කොසල් මහ රජුරවන්ට දැනුවත් කරේ ඔබ රහත් මඟ දන්නේ නැහැ. ඔබ රහතුන් අඳුරන්නේ නැහැ. ඔබට ඒවා දැනෙන්නේ නැහැ. ඔබට ඒවා තේරෙන්නේ නැහැ. මම මේ භික්ෂුවක්ගේ අභ්‍යන්තරය කියනවා නෙවෙයි. ඔයත්තුන්ට පුළුවන් මේ. ඔයත්තුන්ට දවසේ 3 වේලෙන් එක වේලක් අඩුම තරමේ පොය දවසේ වේලේ හරි මං අද දවසේ මේ ආහාරය ගන්නේ මදේ වඩන්න නෙවෙයි, ලස්සන වෙන්න නෙවෙයි, අඩුතැන් පුරවන්න නෙවෙයි, හැඩ වෙන්න නෙවෙයි. මේක පරිහරණය කරන්නේ මේ උතුම් සිල් ගුණ දහම් නැත්තම් මල් ටිකක් නෙලා ගන්න, ඇඟේ හයිය තියාගන්න, මේ බුදු වත කරන්න, බෝධි අමදින්න. අද දවසේ ඇඟේ හයිය මම මේ බුද්ධ ශාසනයට දෙනවා. රාගයට දෙන්නේ ඇඟේ හයිය, ද්වේෂයට දෙන්නේ මම මේ ඇඟේ හයිය, මෝහයට දෙන්නේ මම මේ බුද්ධ ශාසනයට අද කණ එකේ ඇඟේ හයිය බුද්ධ ශාසනයට දෙන්නම් කියලා. ඉති පුරාරංච වේදනම් පටිහාංකාමී නවංච වේදනං නඋප්පාදේසාමි. ඉතින් මේ ආහාර ගනිද්දි බඩගින්න කියන්නේ ලොකු වේදනාවක්. පුරාරංච වේදනම් පැරණි වේදනා නැති වෙනවා. නවංච වේදනං නඋප්පාදේසාමි අලුත් වේදනා ඉපදෙන්නේ. යාත්‍රාච මේ භවිස්සති සසර ගමන සෝපක් කරගෙන යන්නයි. අනවජ්‍ය චාච පාසු විහාරෝ චාති නිවැරදි. මේක මේ හොරකම් කරලා ගත්ත දෙයක් නෙවෙයි. අනුන්ගෙන් කඩා වඩා ගත්ත දෙයක් නෙවෙයි. දැන් මේ ප්‍රතිවේක්ෂාත් එක්ක පැත්තන්ට හොරාට පොලොස් ගෙඩියක් කඩාගෙන යන්න හිතෙන්නේ නැහැ. මේවා දිගට සිද්ධ වෙනවා නම්. හොරාට මඤ්ඤොක් කාලයක් ගලවලා තඹ ගන්න හිතෙන්නේ අයිතිකාරයෙක් නැති පාංශකෝල නොවන. ඉතින් ඒවට යම් අගේ කියන එක දැන් මේවා මේ ධර්මයෙන් ගලපගෙන බලද්දී දැන් සමහර වෙලාවට ඉතින් මේ අගයක් නැහැ කියලා හිතුනට අගයක් දීලා තියනවා නම් ඒ අගේ උඩ අපි හිට ගන්න ඕන. දැන් මැටල් ගල් කෑල්ලක් ගන්න අහන්න ඕනේ නැහැ කාගේවත්. ඒක අගයක් නැහැ. හැබැයි ලෝකේ සම්මතයේ මේක මැණිකක්. මේ මැණික මෙච්චර වටිනවා කියලා. දැන් ඔයත් දන්නවා අතීතයේ දවසක අර මුව වැස්මක් ගියා රුපියල් 100ට හමාරට රුපියල් 10 15 තිබ්බේ. ඉතින් ඒ කාලේ දැන් මේ කොරෝනාවෙන් ඉස්සරලා එක හොරකම් කරගත්තෝ රුපියල් 10ක 15ක පාපයක්. හැබැයි අර වේසනකාරී කාලේ ඒකට ලොකු මිලක් ගියපු නිසා ඒක හොරකම් කරා නම් ඒකේ වටිනකම අර ගාන නම් ඒක පාපේ එහෙමයි. ඉතින් සමහර ಜಾති හිග වෙද්දී වටිනකම වැඩි වෙනවා. ඒ වටිනකම අපිම එක්කහසු කරන්නේ නැත්නම් වී ඇටයක් වටින්නේ නැහැ. පොල් ගෙඩියක් නිකන් ගහේ තියෙන ಜಾති. මහවැලි නදියේ වැලි වටින්නේ නැහැ. ඔයත්ොන්ට ඒ වැලිම කරදරයක්. නමුත් ඒ වැලි ඔන්න මිලක් ගහනවා අපි බලපත්‍රයක් දෙන්නම් මෙච්චරක් ගෙවන්නේ කියලා. එතකොට මේ මිල එක්කව කරනවා. ඊට පස්සේ වැඩට බහින කට්ටිය ආයුධ කුලිය, ශ්‍රම කුලිය කියලා මෙහෙම එක්කව කරනවා. කොහොම හරි මේ නිකන් තියෙන වැල්ල කොළඹට එද්දී 60000ක් 50000ක් වෙනවා. එතකොට අතනින් වැලි සවලක් ගත්තට මහවැලි නදියේ නැත්තම් අයියංගනේ වැලි සවලක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මනම් පිටින් වැලි සවලක් ගත්තට කවුරුත් මොකුත් කරන්නේ නැහැ. මෙහෙට එද්දී වැලි සවලක මිල රුපියල් 60යි. එහෙම නැත්තම් 50යි. ඒක ගත්තොත් ඒක ලොකු හොරකමක්. අතනදී එකක් කිල්ලුවොත් දෙකක් දේවි. ඒ නිසා මේ මිලක් නියම වුණාට පස්සේ ඒ නියම මිලත් එක්ක මේ මහ පොළොවේ මිලක් නැහැ. අපි දාගත්ත මිලවල් තියෙන්නේ. ඒවට පාපයන් සිද්ධ වෙනවා පින්ද. හොරකම කියන එක එහෙමයි මිල කරන්නේ. ඉතින් ඒ හොරකමට අපි දාන මිලත් එක්ක නිවැරදි ප්‍රතිවේක්ෂාවත් එක්ක මේ ප්‍රතිවේක්ෂා ක්‍රමයක් එක්ක එයා හොරකම් කරන්නේ. ඒ නිසා එහෙනම් මේක ඔයත්ොන්ට වැදගත් නැද්ද? වැදගත්. ඒ විදිහේ
දානේ වළඳද්දි පිටක් ගානේ ඒ යෝනිසෝ මනසිකාරය පවත්වන්න අවශ්‍යයි. සිවුරක් පොරව ගන්න වාරයක් ගානේ එහෙව් යෝනිසෝ මනසිකාරය පවත්වන්න අවශ්‍යයි. එතකොට මේ භික්ෂු ජීවිතයේ චුට්ටක් මෙනෙහි කරලා බලන්න. සාධාරණ භික්ෂු ජීවිතයක් නෙවෙයිද? අපි කෑ ගැහුවට මේ සාධාරණ භික්ෂු සමාජයක් නැත්නම් සාධාරණ මෙහෙම කියලා ඒ සාධාරණයි කියන එක කෑ ගැහුවට එන්නේ නෑ පිංගුතුනි. ගුණධමත් එක්කමයි එන්නේ. කෙනෙක් සමර්ථ නම් මෙහෙම ප්‍රතිවේක්ෂා කරන්න. මෙහෙම යෝනිසෝ මනසිකාර පවත්වන්න. මොකද මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරාවට වැඩක් නෑ. නිවන් දකින ගමනේ මෙන්න මේ සිද්ධාන්ත අපට අවශ්‍යයි. ඒවත් එක්ක අපේ ජීවිතේ ගලප ගන්න ඕන. ඒක බැරිව ගියොත් දැන් ඒ වෙලාවේ කලබලයට බැරි වුණා කියන්නේ. බැරි වුණාට පස්සේ හවස නින්දට පෙර මෙනෙහි කරන්න පුළුවන් මයා අපෙච්ච වෙක්කෙත්තා චීවරම් පටිසේවාමි. මට අද දවස පුරාවට මෙනෙහි කරගන්න බැරි වෙච්ච යම් සිවුරු පෙරවීමක් සිද්ධ වුණාද ඒ සමස්තයම මම පරෝගත්ත සීතස පටිඝාතාය උන්නහස පටිඝාතාය දන්සමකස වාතා තපසිරින් සප සම්පස්සා මේ මෙනෙහි කිරීම චුට්ටක් හිතලා බලන්න පිංගුතුනි. ප්‍රත්‍යවේක්ෂාව කියනක දැන් ඔයත්තු මෙනෙහි කරන්න අතීතයේ අර අපි අහවල් විදියට ඉස්කෝලේ ගියේ අහවල් විදියට අපි කිලිදෙලෙන් වාසය කරේ අහවල් විදියට සුව වින්දේ සැප වින්දේ මෙහෙමයි කියලානේ. නමුත් හැබෑම ඒ කියන්නේ එච්චර අතීතයකට යන්න ඉතුරු කරගන්න එපයි කිව්වා. ඔයත්තු සීමා රහිත අතීතයකට යන්නේ. ඒ දවස ප්‍රත්‍යවේක්ෂා කළොත් ඒ සීලවන්ත කෙනාට පැය 24කට එහා යන්න දෙයක් නෑ. ඒ ඔක්කොම පිරිසිදු ක්ලියර් වෙලා තියෙන්නේ. යාළුවෝ දෙන්නෙක් කුඹුරක වැඩ කරනවා. ඉතින් යාළුවෝ දෙන්නම ලබු කැට දෙක වතුර ගෙනහිලා තිබ්බා. එක යාළුවෙක් වෙලින් ගොඩ එනවා මම වතුර ටිකක් බීලා එන්නම් කියලා. ඉතින් තමාගේ ලබු කැටේ තියෙද්දි යාළුවාගේ ලබු කැටෙන් වතුර බීලා ආවා. හවස ඇලේ බැහැලා නාල ගොඩට එද්දී මෙනෙහි කරන්න දුන අද දවසේ මං කියපු කරපු යම්කිසි ගැරහේවුතු කායික ක්‍රියා, ගැරහේවුතු වාචික ක්‍රියා, ගැරහේවුතු මානසික ක්‍රියා තියේද? එතකොට දැක්ක මේ තමාගේ වතුර ඉවර වෙයි කියලා බියෙන් යාළුවාගේ වතුර බීපු ස්වභාවය මේක පවටනේ වැටෙන්නේ. මේක නිරයට හේතුනේ. ඇයි මං එච්චර අධර්මවාදී වුණේ? ඇයි එච්චර ආත්මාර්ථකාමී වුණේ කියලා මෙනෙහි කරලා විදර්ශනාව නංවලා පසේ බුද්ධත්වයට පත් වුණා කියලා. ඒ පසේ බුද්ධත්වයට පත් වෙච්ච ඒ ගමනේ යාළුවා අඬගහද්දි යන් අපි ගෙදර කියද්දි මං එන්නේ මං පසේ බුදු කෙනෙක්. ඉතින් පසේ බුදු රෝහම නෙවෙයි දෑංගුලක් කෙස් තියෙන කහවත්‍ර පෙරවගත්ත පාත්‍රයක් පිටේ එල්ලගත්ත හැඩේ මෙහෙම කියද්දි හිස පිරිමදිද්දි ඒ හැඩේ ආවා. අහසෙන් අනුශාසනා කරලා ගන්ධමාන පර්වතයට වැඩම කරා. ඒ ප්‍රත්‍යවේක්ෂාවෙන් උප්පන්න නිස්පන්න ලාභ ඒ වගේම තාත්තයි පුතයි දෙන්න මහා ඝන වනාන්තරයක යද්දි හොරමුලකට අසු වෙනා. ඉතින් හොරුන්ගේ චාරිත්‍රයක් තියෙන ශිෂ්‍යයෙකුයි ගුරායි ගියොත් එහෙම ගුරාත යන ශිෂ්‍යයා ආරිනවා ධනෙ ගේන්න. ඔය මහා වනාන්තරවල මහා සල්ලි ගෙනියන්නේ නැහනේ. එතකොට සිප් සතර ලෝභයෙන් ගුරුවරයා බේරගන්න ශිෂ්‍යයා කොහෙන් හරි දැන් ගුරුවරයා යවන්නේ ශිෂ්‍යයා තියාගෙන ශිෂ්‍යයා බේරගන්න ගුරුවරයාට උවමනාවක් නැත. ගුරුවරයා ඒ කියන්නේ ගුරුවරු ශිෂ්‍යයන්ට ආදරේ නැහැ කියනවා නෙවෙයි. ආදරේ තරම දැන් ඔයත් උන පේනවා. පිඟුතුනි ශිෂ්‍යාව අතහරිනවා ගුරුවරයා තියාගෙන. එතකොට ඒ ශිල්ප ලෝභය නිසා මම ඉගෙන ගන්න ඕන. මම ඉගෙන ගන්න නම් මේ ගුරුවරයා සුරක්ෂිත වෙන්න ඕන. ඒ ගුරුවරයා සුරක්ෂිත වෙන්න නම් මම මේ පණ බේර ගන්න ඕන කියලා ඒ හොරාගේ මුදව ගන්න සල්ලි හොයාගෙන එනවා. ඉතින් අද ඒ හැඟීම් නැහැනේ. අද මේ ගුරුවරයා බේර ගන්න ඕන. මේ ගුරුවරයා සෝසේ වාසය කරොත් තමයි මගේ අනාගතේ සාර්ථක වෙන්නේ. මගේ ශිල්ප හැදෑරීම සාර්ථක වෙන්නේ කියන මට්ටමට ගුරුවරු ඇවිල්ලාද? ඒ මට්ටමට ශිෂ්‍යයන්ගේ හදවතට කියදා බැහැලද? ඉතින් මේවා පිංගුතුනි ප්‍රායෝගිකයි. අපි භික්ෂු ජීවිතයක් ගෙවද්දි අපේ භික්ෂු ජීවිතේ ලැබෙන සත්පුරුෂයෝ ඉන්නවා. ඒ සත්පුරුෂයෝ අහන ඔබ වහන්සේලා පණ අපිට වැදගත්. ඔබ වහන්සේලා සෝසේවා ප්‍රසිද්ධිය නිසා නෙවෙයි. අපි ප්‍රසිද්ධ ආභරණයක් විදිහට දකින්නේ. සරලයි මේ භික්ෂු ජීවිතේ. මේ
නෙත් එකේ බණ කියනවා කියලා අහසේ ඉන්නේ නෑ. කන්දක් උඩ විවේක සුවයෙන් මේ මහානකම කියන්නේ මේ මහා පිරිසක් එක්ක කරන වැඩපිළිවෙලක් නෙවෙයි. අතීතයේ භාග්‍යවතුන් වහන්සේ සරලව දැන් මේ චින්තන තියෙනවා. ඒ චින්තන තමයි ඒ ස්වාමීන් වහන්සේ නමක් වුණා මෙහෙම තියෙන්න ඕන පන්සල. ඊට වැඩිය හොඳයි ඔය කොළඹ පැත්තේ තියෙන හෝටලයකට ගිහිලා ඉතින් සදැහැති ඇත්තෝ ඒවා කරපුවාම. නමුත් ඒවත් එක්ක මේ ජීවන ගමනේ අර ප්‍රත්‍යවේක්ෂාව. ඒ ප්‍රත්‍යවේක්ෂාව කරනවා නම් හිත ඒවට නැමෙන්නේ නැහැ පිං. අපටත් වටිනවා. අර තාත්තයි පුතයි යද්දී පුතා රඳවගෙන තාත්තා යවනවා. ඒ යවන්නේ පුතා බේරගන්න තාත්තා ධනෙ ගේන නිසා. අයියා මල්ලි යද්දී මල්ලි රඳවගෙන අයියා යවනවා. ඒ හොරා වුණත් ඒ ප්‍රධාන නිර්ණායක දන්නවා. ඒ නිර්ණායක තමයි පුතා සමහර වෙලාවට තාත්තා අමතක කරාට තාත්තා කවදාවත් පුතෙක් අමතක කරන්නේ නැහැ. ගුරුවරයා ශිෂ්‍යයා අමතක කරාට ශිෂ්‍යයා කවදාවත් ඒ ශිල්ප ඉගෙන ගන්න කාල පරිච්ඡේදය තුල ගුරුවරයා අමතක කරන්නේ. අයියා මල්ලිව මේ සම්බන්ධතාවය තුල මල්ලි අයියා අමතක කරාට අයියා මල්ලිව අමතක කරන්නේ. ඒ නිසා සහෝදරයෝ දෙන්නෙක් කව බාලය රඳවගෙන වැඩිමලා පිටක් කරන උඹ ධනෙ ගෙනල්ලා සහෝදරයා බේරගනින් කියලා. නැත්තම් මරනවා. කප්පම් ගන්න එක. ඉතින් ඒකෙදී ඒ තාත්තයි පුතයි කතා වෙන අපි අඳුරන්නේ නැහැ කියමු. දන්නේ නැහැ කියමු. ඉතින් අර හොරු අහනවා මේ කවුද දන්නේ? මෙයා අපි අඳුරන්නේ නැහැ ඥාතිත් නෙවෙයි. ඉතින් ඥාති නෙවෙයි නම් ඔබ ඉන්න මොහු ධනෙ ගේන්න කියලා කිව්වට ප්‍රශ්නේ විසඳෙන්නේ නැති නිසා දෙන්නම අරිනවා. යාරෙද්දී පුතා මෙනෙහි කරනවා මම වැරද්දක් කරේ. අපේ ජීවිතේ නිසා බොරුවක් කිව්වා. හොඳ නැහැ. ඒක සසර බරයි. සසරට ගැලපෙන්නේ නැහැ. සත්පුරුෂයන්ට ගැලපෙන්නේ නැහැ. බුද්ධ ආදී උතුම් ප්‍රතික්ෂේපිතයි. ජීවිත අන්තරායක් ආවා කියලා මෙහෙම ඇසිරෙන්න හොඳ නැහැ කියලා හිතද්දී රහත් වුණා. පසේ බුදු වුණා. එතකොට මේ ප්‍රත්‍යවේක්ෂාවේ අත්උදව්ව අපි ගුණධර්මයට ඔසව තියන්න සමර්ථයි පින්වතුනි. ඒකයි ඉතින් අර දීර්ඝ ප්‍රත්‍යක්ෂණය ජීවිතයේ ඒ දවසේ වෙච්ච කරුණු කාරණා මෙනෙහි කිරීම, ඒ මෙනෙහි කරලා ඒවා කෙලෙස් වලින් සුද්ධ කිරීම. එහෙම බැරි වුණොත් භික්ෂුන් වහන්සේට අරුණ උදා වෙන වෙලාවේ, ඒ කියන්නේ දවස ගණන් හැදෙන්නේ සූර්ය උද්ගමනයත් සමග, සූර්යා උද්ගමනය වෙන්න පෙර ආතුව මයා අපෙච්ච වෙක්කෙත්තා පිණ්ඩපාතම් පරිසේවාමි, නැත්තම් මා විසින් අසීයෙන් යුතු යම් ආහාරයක් පින්ඩයක් වැළඳුවාද ඒ සමස්තය වැළඳුවේ ශාසනික උදාාර්ථර පරමාර්ථයකටයි කියන මේ මෙනෙහි කිරීම පවත්වන්න අවශ්‍යයි. ඒවා ඔය ගිහි ඇත්තොන්ටත් මෙනෙහි කරගන්න පුළුවන්. මං අද දවසේ නැත්තම් දවසක් නියම කරගෙන අඩුම තරමින් පොයේ දවසටවත් මං අද දවසේ මෙහෙම පිහිටනවා. ඉතින් අතීතයේ මිනිස්සු අඩුම තරමේ ගිනි ගොඩක්වත් ගිහුවේ නැහැ පොයේ දවසේ. ඉතින් මේ ජීවන ගමනේ අපි ඉපදෙද්දී ප්‍රභාස්වර හිතක්, මෘදු හිතක්, මිනිසාත්ම භාවයේ කිලිටි නොවිච්ච හිතක් අරගෙන ආවා. එකින් එක අපිට ලාභ හම්බ වුණා. යාන වාහන ගෙවල් දොරවල් ඒවා මේ ඔක්කොම හම්බ වුණා. ඒ හම්බ වෙන්න අපේ හදවතට අපේ හිතේ ගුණධර්මයට ලොකු අලාභයක් වුණා. ඒ අලාභයත් එක්ක ඔයත් දැන් මෙනෙහි කරලා බලන්න, ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. කොච්චර පිරිසුදු හිතකින් මේ මිනිස් ආත්ම භාවයේ උප්පත්තිලාභයේ සිදු කරගෙන, ඒ උප්පත්තිලාභයේ සිදු කරගත්තේ හිතෙන් කොච්චර බොරු කියලා ඇද්ද? ඔයත් කොච්චර ප්‍රාණඝාතය කරලා ඇද්ද? සමහර වෙලාවට සමහර පිරිස් හිතන්නේ මේක ප්‍රාණඝාතයක් කියලා. අච්ඡානුක ක්‍රියා කියලා දෙයක් නැහැ. මේ මදුරුවෙක් වැහුවොත් එහෙම කාලයක් තිස්සේ ඔයත් තඩි ගහලා පුරුදු වෙලා අතට ඒ සතාව චප්ප කරලා දාන එක ප්‍රාණඝාතේ නෙවෙයි. ඒකත් ප්‍රාණඝාතයමයි. චේතනා සුද්ධ කරගන්න බෑ. ප්‍රාණියෙක් කියලා දන්නවා, මේ මදුරුවෙක් කියලා දන්නවා. අකමැත්තෙන් අපේ ලේ දැහැගත්ත කියලා දන්නවා. ඊට පස්සේ දේශේ සහ වදක චේතනා පහළ වෙනවා. මේකත් මේ වෙලාවෙම වහන්න ඕනද කියලා තලලා දානවා.
ඉතින් මේ චූටි සත්තු අපි මරලා අපේ ජීවිතයට කොච්චර පව් එකතු කරගෙන තියෙනවද? කොච්චර අකුසල වේගයන් අපි සම්පාදනය කරගෙන තියෙනවද? පින්වතුනි, බහුල වශයෙන් කරන ජාතිත් එක්ක නෙවෙයි ජීවිතයේ සරු භාවය ගලපගන්නේ. ඔයත් හැමදාම දන් දෙන්නේ නැහැ. ඔයත් හැමදාම පොයේ සිල් ගන්නෙ නැහැ. ඔයත් හැමදාම හැමතිස්සෙම බණ අහන්නේ නැහැ. එතකොට බහුල වශයෙන් කරන දේම විපාක වාර විඳිනවා නම් ඔයත් කිසි කෙනෙක් සුගතියට යන්නේ නැහැ. හොඳ ජාති වල අපමණ අගයක් තියෙනවා. නරක ජාති වලත් මහා අග තියෙන තැන් තියෙනවා. අගය. ඒ අගේ අඩු වැඩි වෙන විදියට හිත සකස් කරගන්න ඕන. අපි අපේ ජීවිතයේ ඉතින් මේ පිරිසිදු මිනිස්සාත්ම භාවයක් මව්කුසෙන් ප්‍රසූත කරගෙන ආගන්තුක බඩු බාර ආදී ලාභයි කියලා අපිට ලාභය එක්කාසුණා. ඉතින් ලාභය තුල ඒ ලාභයම නැතිවීම අලාභයක් කියලා අපි නැවත වික්ෂෝප වුණා. ඉතින් වික්ෂෝප වෙන්න එපා කිව්වත් අපිට කමන්නේ. කෙනෙක්ට හිත හදාගන්න පුළුවන් අපි එද්දිගෙනාවේ නැහැ. එහෙමනේ කියන්නේ. යනකොට ගෙනියන්නෙත් නැහැ. ඉන්නකොට වාහන ගත්තා. ඉතින් ඒවා පාවිච්චි කරා දැන් නැති වුණා. එහෙම කියලා හිත හදාගන්න බෑ පින්වතුනි. එහෙම කියලා නැතිවීම සම්බන්ධයෙන් සුද්ධ වෙන්නත් බෑ. ඒකෙන් වෙච්ච හානිය. ලෝභය ඇවිල්ලා අපේ හදවත විනාශ කරපු පමණ, ද්වේෂය ඇවිල්ලා අපේ හදවත විනාශ කරපු ප්‍රමාණය, මෝහය ඇවිල්ලා අපේ ගුණදහම විනාශ කරපු ප්‍රමාණය, ඒකට වන්දි ගෙවන්නේ කවුද? ඒකේ අගේ කොච්චරද? ඒක කවුද ප්‍රතිපූර්ණය කරගන්නේ? මේ සඳහා ඔයත් වැඩ පිළිවෙලක් යොදන්නම වෙනවා. මේ සඳහා ඔයත් යම්කිසි කැපකිරීමක් කරන්නම වෙනවා. ඒවත් එක්ක ඔයත් හොයන්නේ ලෝකයේ වැරදි. ලෝකයේ කළුද සුදුද උසද මහතද මේ ලෝකයේ කියන්නේ බඹයක පමණ මේ ආත්මයට තථාගතයන්න් වහන්සේ දැනුම් දෙනවා. මහරජාණනි, එක්ව විසීමෙන්ම නැත්තම් මේ රහත් මඟට පිළිපන්නාද, රහත් මඟත් එක්ක මෙයා ඉන්නවද කියලා අපිට ගලප ගන්න බෑ. ඔයත් අද ඒව නෙවෙයි හොයන්නේ. අද භික්ෂූන් වහන්සේගෙන් රහත් මඟ ගැන හොයන්නේ නැහැ. වහන්සලා මුල් වෙන්නකෝ මේ වනාන්තර රැක ගන්න. වහන්සලා මුල් වෙන්නකෝ මේ සම්පත්තික රැක ගන්න. වහන්සලා මුල් වෙන්නකෝ මේ ජාතිය රැක ගන්න. වහන්සලා මුල් වෙන්නකෝ මේ මීටික රැක ගන්න කියලා. ඉතින් ඒවට ඇති තරම් මිනිස්සු හොයාගන්න පුළුවන්. ඒ වගේ අඩුවක් නෑ පින්වතුනි. ඒව රැක ගන්න ඕන තරම් සංවිධාන, ඕන තරම් පිරිස් අපට හොයාගන්න පුළුවන්. හැබැයි වහන්සේලා මුල් වෙන්නකෝ සතර සතිපට්ඨානෙ හිත පිහිටවන්න. වහන්සේලා මුල් වෙන්නකෝ කාය විවේකේ හදාගන්න. වහන්සේලා මුල් වෙන්නකෝ චිත්ත සමාධිය හදාගන්න. වහන්සේලා මුල් වෙන්නකෝ චිත්ත වශී භාවය හදාගන්න. වහන්සේලා මුල් වෙන්නකෝ සෝවාන් මග්ගඵල නිවනට අභිමුඛව ආත්මය මෙහෙවන්න කියලා එහෙම අවවාද දෙන පිරිස් බොහොම දුර්ලභයි. ඉන්නවා. වහන්සේලා වෙහෙසෙන්න එපා. අපේ මේ දානේ වළඳලා වහන්සේලා සෝසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැත්තම් වහන්සේලා තියෙන බර අපට දෙන්න. මොකක් හරි බරක් තියෙනවා නම්, වෙහෙස කර ගතියක් තියෙනවා නම් ඒවා අපි බාර ගන්නම් අපිට දෙන්න. අපි ඒ ගෙවන්න තියෙන જાති ගෙවලා හදලා දෙන්නම්. වහන්සේලාගේ හිත සමාධිය වඩා ගන්න යොමු කරගන්න කියලා මේ විදිහේ මේ සමාජමය කතිකාවතක් එන්නේ නැති තාක් කල් ගුණධම කියන එක පෝෂණය වෙන්නේ නැහැ පින්තුනි. ඒවත් එක්ක ඉතින් බුදුරජාණන් වහන්සේ දැනුම් දෙන්නේ දුනා මේ එක්ව විසීමෙන් තමයි සීලය බලා ගන්න තියෙන්නේ. නිකන් කලාතුරකින් දැක්කට එහෙම එන්න දෙන්නේ නැහැ. ඒ සීලේ පේන නිසා දොරවල් දාලා තියෙන්නේ, ගේට්ටු අහලා තියෙන්නේ, හමුවින් වල ටයිමින් තියෙනවා, වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් වලට තමයි නාලා කරලා ඔක්කොම ලැහැත් වෙලා සීලේ නැත්තම් ඒ මල් ටික පූජා කරලා අර පේන්න කටයුතු කරන්නේ. එහෙම නැහැ. සීලවන්ත කෙනා උඩ යට හරහට හැමතැනම
ඒ ගුණ පතුරවනවා. ඒ පැතිරීමත් එක්ක එයාට වෙලාවක් නැහැ. එයාව ඕන වෙලාවක සම්මුඛ වෙන්න බැරි වුණත් අඩුම තරමින් මේ ඈතින් නම් බලන්න පුළුවන්. මෙයා මේ සීලයක ඉන්නවද ඕ කියලා. ඉතින් අනිත් වෙලාවට බයිසිකල් වල දුවනවා නම් ව්‍යායාම කරනවා නම් ඉතින් ඒ වෙලාවේ නිදහසේ එහෙම ඉන්න ජීවිතයක ඉතින් අර වෙලාවට එන්නේ කියලා ඒ වෙලාවට පෙන්නන එකකින් ඔයත් උන්ට මැනගන්න බෑ. මේක තමයි ඇත්ත. ඒ වගේම පිංගුතුනේ දීර්ඝ කාලයක් මද කාලයකින් බෑ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සීලය පිළිබඳ දතවන්න දැනගන්න පුළුවන්කම තියෙන්නේ එක්ව වාසය කිරීමෙන්. ඒකත් දීර්ඝ කාලයක් මද කාලෙකින් නෙවෙයි. ඒත් ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ සිල් රකින්න කෙනෙක්. සිල් නොරකින්න කෙනෙක්ට ඒක කරන්න බෑ. එතකොට ඔයත් සිල් හොයනවා නම් ඉස්සරලා සිල් රකින්න ඕනේ. ඉතින් මේවා කියන්න හේතු පිංගුතුනි සමහර තැන්වල ඉතින් අර ඔය අන්තරාජාලයේ සටහනක් තිබ්බා. ඒ භික්ෂුන් වහන්සේ තවත් ගෝලයකුත් එක්ක ගිහිල්ලා ඉතින් බෝතලයකුත් තියාගෙන මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඉතින් මිනිස්සු පොළු කඩාන ගිහිල්ලා පොලිසියත් ඇවිල්ලා ඉතින් මහා ඒක වැරදි සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ තරුණයෙකුත් කියනවා අපි මේ විදිහේ මේ දුප්පත් ඇත්තෝ මේ සතේ පින් කැටවල දාපම ඒ පින් කැටවල සල්ලි අරගෙන ගිහලා මෙහෙමයි කියලා. ඒක හොඳයි. ඒක ප්‍රේමණීය හැඟීමක්. ඒ ශාසනික කැක්කුම. හැබැයි ඉතින් ඔය ගතිය ඔය හැඟීම ඔය එක්හසුව මේ භික්ෂූන් වහන්සේලා කෙරෙහි මුදාහරින්න පළමුව රටේ ඉන්න අනිත් ඔය දූෂණ නැත්තම් ඔය ඉහළ තානාන්තර හරහත් මේ ජාතිය රකින්න ඕන ආගම රකින්න ඕන කියලා මුදාහරිනවා නම් ඒ මුදාහැරීම තුල කොච්චර සුන්දර වේද. ඉතින් අරක ඒ ද්වේෂයට කැමති ඇත්තෝ ඒක රහ කර බලනවා. මේ හාමුදුරුවෝ මෙන්න බීලා මෙන්න ඇවිද ගන්න බෑ අඳන පිටින් මෙහෙමයි කියලා. ඇත්ත. ඒවා හොඳ නැහැ. ඒවා ගැලපෙන්නේ නැහැ. ඒවට ගුරුවරු ආදී පිරිස් දනුවන් දිය යුතුයි. ශාසනික කර්ම විනය කර්ම සිද්ධ කරලා පබ්බාජනීය කර්ම සිද්ධ කරලා බැහැර කරලා ඒවට දනුවන් දීලා සුද්ධ කරලා භික්ෂු ජීවිතේ හදා ගන්න ඕන. හැබැයි ඒ අතරට ඒ සීලයක දැන් මේ භාගතුන් වහන්සේ දේශනා කරනවා සීලයක ඉන්නේ නැතුව ඒක අවබෝධ කරගන්න බෑ. එයා සිල්ලතෙද්ද කියලා. ඉතින් මේ ඕක අපිටත් පුළුවන් මේ මහානකමක බරසාර භාවය මේ මහානකම කියන එක කරන්න පුළුවන් දෙයක්ද කොහොමද කරන්න කියලා ජීවිතයේ එබිල බලලා ඒ භික්ෂුන් වහන්සේ නම ළඟින් ආශ්‍රය කරගත්තා නම් ඕවා ලියා ගන්න බැරි කමක් නැහැ. ඒ නිසා මේ විවේචනය කරනවට වඩා අපි කරන අපිට පුළුවන් දේ අපි කරන්න උත්සාහවන්ත වෙනවා නම් වටින්නේ නැද්ද? භාගතුන් වහන්සේ නැවත මේකම දිඟුවක් විදිහට දේශනා කරනවා. ඒත් ඒකට ප්‍රඥාව තියෙන්නත් ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නැත්නම් මේ රජ්ජුරුවන්ට ඒ දුරින් දැක ගන්න බෑ මෙයා සිල්ලතෙක්ද කියලා. ඒ සිල්ලතෙක් කියලා දැක ගන්න පුළුවන් එකට වාසය කිරීම. එකට වාසය කිරීමනු බෑ දීර්ඝ කාලයක් එකට වාසය කරන්න ඕන. ඒ දීර්ඝ කාලයක් එකට වාසය කරලා සිල්ලතෙක්ද කියලා දැනගන්න බෑ. තමනුත් සිල් රැකලා තියෙන්න ඕන. මේ සීලය මෙහෙමයි කියලා ඒ සීලය පිළිබඳ යම් දැනුමක් තියෙන්න ඕන. දැනුමක් ඇතුව මෙනෙහි කිරීම ඇතුව එකට වාසය කරද්දී අඳුර ගන්න පුළුවන්. ඒත් අඳුර ගන්න ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාවක් නැතුව එයාට අඳුර ගන්න බෑ. එතකොට ඇඳනීම් සම්බන්ධයෙන් කොච්චර දිග ගමනක් තියනවද? එයා දැක්ක ගමන් සිල්ලතෙක් කියලා අඳුරන්න බෑ. තමනුත් එයාව එකට ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරාට අඳුර ගන්න බෑ. දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න ඕනේ. දීර්ඝ කාලයක් ආශ්‍රය කරාටත් එයා සීලවන්තද කියලා අඳුරන්න බෑ. තමනු සිල් ගුණ දහම් පුරලා තියෙන්න ඕනේ. සීලය ගැන යම් දැනුමක් තියෙන්න ඕනේ. ඒ සීලය ගැන ඒ දැනුමක් තිබ්බ බෑ. හොඳ නුවණක් තියෙන්න ඕන. ප්‍රඥාවක් තියෙන්න ඕන. එහෙව් එකේ අපි මේ ලෝකේ සුද්ධ කරන්න නම් මෙහෙම නුවණක් ඇතුව ලෝකෙත් එක්ක අපි මෙයා සිල්වත්ද මෙයා ගුණවත්ද මෙයා මහානකම කරනවද නැද්ද කියලා එහෙම බලනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඊට මෙපිටින් තමන්ගේ ගුණදහම් බලා ගන්න ඒ සඳහා මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්
ජීව ශක්තියක් ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ නෙළුම්දෙණිය පහළගම චන්දන ලිපිනේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යනී බේබිනෝනා ධර්මරත්න මෞතුමිය සහ විශ්‍රාමික WR ධර්මරත්න මැතිතුමා ඇතුළු පින්වත් පිරිසයි. යතුන්ගේ විශේෂ අරමුණක් තිබෙනවා. සසර දුකින් මිදී ගෞතම බුද්ධ ශාසනයේම නිවන් අවබෝධ වීම පිණිස මේ පින හේතු වේවා. ඒ වගේම දෙපාර්ශවයේම මියගේ සියලු දෙනාට මේ හැම පිනක්ම අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරි ලේලි බෑනා යන අයට සෙත් ප්‍රාර්ථනාව, විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන WCS ධර්මරත්න දියණිය උසස් පෙළ විභාගයට සූදානම් වන TKCD සමරසිංහ පුතුණුවන් 9 ශ්‍රේණිය ගුණම ලබන WCM ධර්මරත්න මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස සෙත් ප්‍රාර්ථනාව. එවැගේම අද දවසට උපන්දිනයේ සමරන උපන්දිනයේ යෙදෙන චනිත්තු මෙතුප ධර්මරත්න මුණුබුරාට ආශිංසන ආශිර්වාද පැවැත්වීම. ඒ වගේම මේ හැම දෙනාටම නිවන් මඟ දොරටුව පාදා දෙන net FM නාලිකාවේ ධර්ම දේශනා කරන සියලු දේශකයන්න් වහන්සේලා හට මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමේ ශක්තිය, ධෛර්යය, දීර්ඝායුෂ ලැබී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මාර්ගඵල ලබා නිවන් අවබෝධ ලැබේවායි කියන ප්‍රාර්ථනාවෙන් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරන ඉති අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන පින්වතුන් නමින් මියගේ සියලු ඥාති මිත්‍ර බන්දු සමාගමට මේ හැම පිනක්ම ඇසේවා, පෙනේවා, දැකේවා, දැක පැමිණ නිපින් අනුමෝදන් වෙලා පාර්ථනේ බෝධිඥානයකින් ආත්ම භාවයේ සුවපත් කරගනිත්වා. ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන් නමින් මියගේ සියලු ඥාතීන්ටත් මේ හැම පිනක්ම උතුම් අමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන පින්වතුන්ගේ උපන්දින සමරන ඒ පෙනතියන්ට, දුවදරුවන්ට සුබ මුසුබ ධර්මකාමී උපන්දින උරුම වේවා. ඒ වගේම අධ්‍යාපනය ලබන දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කරන කෙරෙන රැකී ආරක්ෂා වෙලෙන දාම් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් වෘද්ධිකර භාවයට, දියුණු භාවයට පත් වේවා. ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ගේ උපන්දින සමරන දුවදරුවන්, වැඩිහිටි මව්දෙමාපියන්ට ධර්මකාමී ජීවිත උරුම වේවා. ඒ වගේම එයත් උන්ගේ කරන කියන රැකී ආරක්ෂා වෙලෙන දාම් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා ධර්මකාමී ජීවිත උරුම වේවා. සෙත් වේවා, නිදුක් නිරෝගී සුව චිර ජීවනයේම සැලසේවා කියන අදහසින් කවුරුත් එකටම හැදවරු දෙමාපියන්ටත් නැනස පහදා දුණු ගුරුතුමන් වහන්සේලාටත් නමින් මියගේ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දිනාටම අපි ආශිංසන ආශිර්වාද පවත්වනවා. රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා, තබන පියවරකට පාසා නිති ආරක්ෂාව, සිත සාන්තියේ සැලසේවා, සෙත් වේවා කියලා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.